අද උදේ අපි ඉගෙනගත්තු දේශනාවේ නම අත්දීප. ඒකේ සිංහල තේරුම තමන්ව දූපතක් කරගන්නට. තමන්ව දූපතක් කරගන්න එක්කෙනා දුක් දුම්නස් වලින් අත් මිදෙනවා. තමන්ව දූපතක් කරගන්න එක්කෙනා නරක තැනක උපදින්නේ නැහැ. තමන්ව දූපතක් කරගන්න එක්කෙනාගේ මානසික දියුණුව වළක්වන්නට ලෝකේ කාටවත්ම පුළුවන් කමක් නැහැ. ධර්මයේ කරා යන එක්කෙනා ස්ථිරවම සැපත කරා ගමන් කරනවා. ඉතින් ඒ සඳහා අපට උපකාර වෙනවා චතුරාර්ය සත්‍ය ගැන අපේ තිබෙන අවබෝධය. චතුරාර්ය සත්‍ය අවබෝධයට තියෙන ලොකුම බාධාව මොකද්ද? අපිට දුක අවබෝධ කරගන්න තියෙන ලොකුම බාධාව තමයි සක්කාය දිට්ඨිය. ඒ සක්කාය දිට්ඨිය නැමැති බාධාව අපේ ජීවිතය තුල තියෙන කම්ම අපි මේ හේතුඵල ධර්මයේ අවබෝධ කරන්නේ. අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධය තේරෙන්නේ නැත්නම් අපි කොහොමද ආර්ය අෂ්ටාංගික මාර්ගයක් අනුගමනය කරන්නේ? චතුරාර්ය සත්‍ය තේරෙන එක්කෙනා තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන්න කැමති වෙන්නේ. අනිත් අය කැමති වෙන්නේ නැහැ. ඉතින් මේ චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යන්ට බාධකව පවතින්නේ සක්කාය දිට්ඨිය. මෙන්න මේ සක්කාය දිට්ඨියෙන් අපි නිදහස් වුණොත් යම් දවසක එදා ඉඳලා අපේ ජීවිතේ ලොකුම ප්‍රශ්නේ ඉවර වෙලා යනවා. ඉතින් ඒ සඳහා අපිට කරන්න තියෙන්නේ පංච උපාදානස්කන්ධම අවබෝධ කරන එක. මොකද අපි අහුනේ පංච උපාදානස්කන්ධයට. ඒක සකස් වුනේ පටිච්ච සමුප්පාදයේ තුල. තේරුනේ නැති ඒක. ඉතින් ඒ නිසා අපේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වැහිලා ගියේ ඔය ඇත්ත. ඉතින් ඒ ඇත්ත తত্ত্বය අපේ ජීවිතේ තුලින්ම අපි අර වට කරගෙන හිටපු රෙදි වලින් තිර ඇදලා වට කරගෙන හිටපු තැනක තිර කඩලා වීසි කරනවා වගේ අපේ ජීවිතේ වහගෙන තියෙන මේ තිර ටික ඉරලා දාන්න පුළුවන් නම් අන්න එදාට අපේ ජීවිතේ ඇත්ත පේන්න පටන් ගන්නවා. අන්න ඒක සම්පූර්ණයෙන්ම තියෙන්නේ කවුරු තුලද? Taman තුලමයි තියෙන්නේ. බාහිර කෙනෙකුට ඒ දේ කරන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී උන්වහන්සේ ගාවට ධර්ම දේශනා කරන්න ගිහපු සමහර අය ගැන තියෙනවා. අහගෙන ඉන්නේ බිමීරියන්ට ඇඳ ඉන්නවා. එතකොට එයා මේ ධර්මයේ අල්ලන්නේ නැහැ. ඒ කියන්නේ හිත වෙන වෙන කල්පනාවල් වල යන්න ඉඩ දෙනවා. එතකොට වමනා කරන දේ හිතට යන්නේ නැහැ. වමනා කරන දේ හිතට ගියේ නැත්තම් ඒක මතක නැහැ. සිහි කරන්න බෑ. ඒ ඔස්සේ දකින්න බෑ. දැන් අපේ හිතේ දැන් සාමාන්‍ය හිතේ හැදිලා තියෙන දෙයක්. රාගය කියන එක හිතේ හැදිලා දැන් තියෙනවා. ද්වේෂය කියන එක හිතේ හැදිලා තියෙනවා. මෝහය කියන එක හැදිලා තියෙනවා. ඒ නිසා අපි රූපයක් බලනකොට රාග සහිත රූපයක් නම් ඒක රාගය ඇති කරන රූපයක් නම් අපිට අමුතුවෙන් රාගය ඇති කරවන්න කියලා අවශ්‍යන්න දෙයක් නැහැ. මොකද වෙන්නේ? අවිසිලා යනවා. දේශය හැදිලා තියෙන්නේ. ඒ නිසා දේශ සහගත අරමුණක් ඇති වුණාට පස්සේ හිතාමතා දේශය අවශ්‍යලා ගන්න දෙයක් නැහැ. දේශ නිකම්ම එනවා. මෝහය තියෙනවා. ඒ නිසා බය ඇති වෙන අරමුණක් ආපු ගමන් කොහොමද බය ඇති වෙන්නේ නැහැ මට. ඉතින් එහෙම කියන්න බෑ. ඇයි බය ඇති වෙන අරමුණක් ආපු ගමන් හිතේ බය ඇවිස්සලා එනවා. මෙන්න මේ ලක්ෂණي තියෙන නිසා වෙන්නේ. ඒ ලක්ෂණේ වෙනුවට අපි දාගත්තොත් මේ හිතට යථාර්ථයෙන් බලන්න ලක්ෂණයක්. අන්න එතකොට යමක් දකින්න වෙලාවට ඒක මතක් වෙනවා. මොකද්ද මතක් වෙන්නේ? ධර්මයේ. යමක් කියුවා මේක මතක් වෙනවා. නොමගට වැටෙන සිත අපිට තේරෙනවා මේ යන විදිය නොමග යන්නේ. මේකින් මම නිදහස් කරගන්නවා. බය වෙන හිත අපි තේරුම් ගන්නවා මේකට ඉඩ දෙන්න බෑ. මේක ඇති වෙන්නේ මෝහෙන්.
අන්න ඒ නුවණ පහල කරගන්න ඕනේ. ඒ විදිහේ නුවණ දියුණු කරගන්න එක්කෙනා තමන් ගැන විමස බල බල අන්න ටිකින් ටික ධර්මය අවබෝධය කරා යනවා. ඉතින් ඒකට උපකාර වෙන දේ තමයි මේ ජීවිතය ගැන බුදුරජාණන් වහන්සේ නමකගේ අවබෝධය තමන්ගේ ජීවිතය තුළට ගන්න එක. දැන් අපි ඉස්සර සක්කාය දිට්ඨිය ගැන ඇහුවා. නමුත් බොහෝ දෙනෙක් සක්කාය දිට්ඨිය නැති කරන්න හිතාගෙන හිටියේ මෛත්‍රී බුද්ධ ශාසනයේදී. එතකොට මොකද වෙන්නේ? තමන් දන්නේවත් නැහැ තමන්ට මේ සක්කාය දිට්ඨිය විසින් යාව කොහේ අරන් යයිද කියලා තමන් දන්නේවත් නැහැ. නමුත් අපට තේරෙනවා අපි එච්චර කල් අල්ලන්න තරම් අනතුරු නැති බවක් සංසාරේ නැහැ. අපිට එච්චර කල් මේ සක්කාය දිට්ඨිය තියාගෙන භවයෙන් භවයේ දිගින් දිගට ගමන් කරන්න තරම් හොඳ තැනක් සංසාරේ නැහැ. සංසාරේ එහෙම තිබ්බනම් අර රාහුල කුමාරයාට බුදුරජාණන් වහන්සේ චූටි ස්වාමින් වහන්සේට එන්නට නම් එපා යලිත් දුකෙන් පිරුණු සංසාරෙට කියයිද එහෙම? අන්න ඒකයි. එතකොට අපිට පැහැදිලිව පේනවා ඒ ධර්මයේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු නිසා තමයි උන්වහන්සේකට අනුබල දුන්නේ නැත්තේ. ඉතින් උන්වහන්සේ අපට තේරුම් කරලා දුන්න මේ පංච උපාදානස්කන්ධේ ස්වභාවය. ඒ පංච උපාදානස්කන්ධේ ස්වභාවය ගැන බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාවක් අද අපි ඉගෙන ගන්නේ. මේ දේශනාවේ නම බීජ සූත්‍රය. මොකද්ද මේ දේශනාවේ නම? බීජ. බීජ කියන්නේ පැලවෙන දේ. මේ දේශනාවේ නම පැලවෙන දේ. තේරුම. බීජ සූත්‍රය. පැලවෙන දේ ගැන වදාළ දෙසුම. පැලවෙන දේවල් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මුලින් පැලවෙන දේවල් තියෙනවා. මුල් වලින් පැලවෙන දේවල් තියෙනවා. ගස්වැල් වල මුල් වලින් පැලවෙන දේවල් තියෙනවා. කඳින් පැලවෙන දේවල් තියෙනවා. දැන් උග්ගස් වගේ ඒවා කඳින් පැලවෙන්නේ. ඊළඟට පුරුක් වලින් පැලවෙන දේවල් තියෙනවා. පුරුක තිබුණාම පැලවෙනවා. අතු කැපුවාම අත්ත පැලවෙනවා. ඒ වගේම අග්ග බීජ මේ දල් වලින් පැලවෙන දේවල් තියෙනවා. ඒ වගේම බීජ බිත්තර වී වගේ මේ ගස් වල ඇට වලින් පැලවෙන දේවල් තියෙනවා. බලන්න මේ කාලේ බුදුරජාණන් වහන්සේ මේ පැලවෙන දේවල් ගැන කොච්චර අවබෝධයක් තිබිලා තියෙනවද? ඉතින් මේවා පැලවෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා භික්ෂුන් වහන්සේලාගෙන් මහණෙනි මේ පැලවෙන දේවල් පහ කුණු වෙලාත් නැහැ. කැඩිලත් නැහැ. තැලිලා පොඩි වෙලත් නැහැ. අවුවට වේලිලත් නැහැ. තෙමිලත් නැහැ. ඒකේ හොඳට සාරේ තියෙනවා. නමුත් පොළවක් නැත්තම් වතුරක් නැත්තම් ඒවා පැලවෙනවාද කියලා ඇහුවා. පැලවෙනවද? ඇයි ඒ? පොළවක් නැහැ වතුරක් නැහැ. පොළවයි වතුරයි තියෙන්න ඕනේ ඒක පැලවෙන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි ඔය පැලවෙන දේවල් පහ කුණු වෙලා නම් කැඩිලා නම් තැලිලා පොඩි වෙලා නම් අවුවට වේලිලා නම් ඒකේ සාරි නැත්තම් පොළව තිබුණත් වතුර තිබුණත් පැලවෙයිද? ඇයි ඒ? පැලවෙන්න නම් ඒ පැලවෙන දේවල් හොඳට තියෙන්න ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ යනවා එහෙමනම් මහණෙනි ඔය පැලවෙන දේවල් පහ මුල් වලින් පැලවෙන, කඳින් පැලවෙන, පුරුක් වලින් පැලවෙන, දළු වලින් පැලවෙන, ඇට වලින් පැලවෙන දේවල් පහ. ඔය පහත් හොඳට තිබිලා
අවුවට කර වෙලා නැත්තම්, තෙල්ල පොඩි වෙලා නැත්තම්, ඒකේ හොඳට සාරේ තියෙනවා නම්, පොළවකුත් තියෙනවා නම්, වතුරක් තියෙනවා නම්, ඒවා පැලවිලා ලොකු මහත් වෙලා යනව නේද කියලා ඇහුවා. ඉතින් ස්වාමීන් වහන්සේලා පිළිතුරු දුන්න එහෙමයි භාග්‍යතුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔන්න ඔය විදියමයි. ඔන්න ඔය විදියමයි කියනවා. පොළව යම්සේද අන්න ඒ වගේ කියනවා විඥානයේ පිහිටන තැන් 4 විඥානයේ පිහිටන තැන් 4 පොළොව වගේ. මොනවද විඥානයේ පිහිටන තැන් 4? රූප, වේදනා, සංඥා, සංඛාර. ඔය 4 තමයි විඥානයේ පවතින්නේ. විඥානයේ පිහිටන්නේ පොළොව වගේ කියන ඔය 4. ජලය යම්සේද අන්නේ වගේ කියනවා ආසාව. ජලය වගේ කියනවා ආසාව, නන්දි රාගය, වතුර වගේ කියනවා. එතකොට පොළොව වගේ කියනවා රූප, වේදනා, සංඥා, සංඛාර කියන 4. අපි තේරෙන භාෂාවෙන් තවත් විස්තර කරොත් රූප කිව්වේ සතර මහා භූතයන්ගෙන් හටගත්තු දේ, ස්පර්ශයෙන් හටගත්තු විඳීම්, ස්පර්ශයෙන් හටගත්තු අඳුනා ගැනීම, ස්පර්ශයෙන් හටගත්තු චේතනා, කර්මය. මේවා තමයි පොළොව. එතකොට ඒ පොළොවේ තියෙන වතුර මොනවද? ආසාව තමයි වතුර. විඥානේ තමයි පැලවෙන දේ. විඥානේ තමයි පැලවෙන දේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ විඥාණය තිබුණොත් තිබෙන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපයක පිහිටලා. විඥානයේ තිබුණොත් තිබෙන්නේ රූපය අරමුණු වෙලා. විඥානයේ තිබුණොත් තිබෙන්නේ රූපේ බැසගෙන. තෘෂ්ණාවෙන් තමයි කියනවා මේක තෙත් වෙන්නේ. සතර මහා ධාතුකින් හටගත්තු විඥානයේ පැවැත්ම තෙත් වෙන්නේ මොකෙන්ද? තෘෂ්ණාවෙන්. අන්න එතකොට මේ විඥානය වැඩෙන්න පටන් ගන්නවා කියන්නේ. විඥානය වැඩෙනවා කියන්නේ මොකද? ආයමත් ලෝකයක් පිණිස, ආයමත් ඉපදීමක් පිණිස සකස් වෙනවා. විඥානය වැඩෙනවා. මහණෙනි විඥානයේ තිබෙන තාක් තිබෙන්නේ විඳීමක බැසගෙන, විඳීමක බැසගෙන. විඳීම ආරමුණු කරගෙන. විඳීමේ පිහිටලා තියෙන්නේ තණ්හාවෙන් තිත් කර කර. අන්න. එතකොට අපේ මේ පංච උපාදානස්කන්ධයේ පවතින ස්වභාවය තමයි මේ දුක පවතින මේ කරුණු යෙදිලා තියෙන හැටි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ. ඊළඟට උන්වහන්සේ දේශනා කරන විඥානයක් පවතින තාක් පවතින්නේ හඳුනා ගන්න දේක බැසගෙන. හඳුනා ගැනීම බැසගෙන. හඳුනා ගැනීම අරමුණු කරගෙන. හඳුනා ගැනීමේ පිහිටලා. තෘෂ්ණාවෙන් තිත් කර කර. ඊළඟට තියෙනවා මහණෙනි මේ විඥානයේ පවතින තාක් පවතින්නේ සංස්කාරවල බැසගෙන. ඒ කිව්වේ කර්මයේ බැසගෙන, චේතනාවේ බැසගෙන. කර්මයේ අරමුණු කරගෙන, සංස්කාර අරමුණු කරගෙන, සංස්කාර පිහිට කරගෙන තෘෂ්ණාවෙන් තෙත් කර කර තමයි කියනවා මේ විඥාණය තියෙන්නේ. අන්න එතකොට මේ විඥානේ වැඩෙනවා කියනවා. එහෙනම් අපේ ජීවිතවල මෙච්චර කල් විඥානේ වැඩෙන ආකාරයත්
මෙච්චර කල් මේ සංසාරේ පවතින ආකාරය දැන් පැහැදිලි. ඒ කොහොමද සිද්ධ වුනේ? රූප, වේදනා, සංඥා, සංකාර කියලා මහ පොළොවක් තිබුණා. විඥාණය කියලා පැලවෙන දෙයක් තියෙනවා. තෘෂ්ණාව කියලා වතුර තියෙනවා. මේ වතුරෙන් අර පොළව තෙත් වෙනකට පැලෙත් තෙත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ පෘථිවි සාරය උරාගෙන ඒ ගස පැලවෙන්නේ යම් ආකාරයෙන්ද අන්න ඒ විදියට මේ උපාදානස්කන්ධ පහ දිගින් දිගට යනවා. දිගින් දිගට යනවා. බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි යම් කිසි කෙනෙක් මෙහෙම කියන්නට පුළුවනි. මම රූපයෙන් තොරව, වේදනාවෙන් තොරව, සංඥාවෙන් තොරව, සංඛාර වලින් තොරව විඥානයක් චුත වෙනවා කියලා හෝ විඥානයක් යනවා කියලා හෝ විඥානයක් එනවා කියලා හෝ විඥානයක් චුත වෙනවා කියලා හෝ විඥානයක් උපදිනවා කියලා හෝ කියනවා නම් කින මහණෙනි කවුරු හරි කිව්වොත් මොකද්ද කිව්වොත් රූපයෙන් තොරව වේදනාවෙන් තොරව සංඥාවෙන් තොරව සංස්කාර වලින් තොරව විඥානයක් එනවා කියලා හරි විඥානයක් යනවා කියලා හරි විඥානයක් චුත වෙනවා කියලා හරි විඥානයක් උපදිනවා කියලා හරි නේතං ඨානං විජ්ජති කවදාවත්ම වෙන්න බෑ. එතකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා විඥානය කියන එක හුදකලාව පවතින එකක් නොවේ. දැන් එහෙනම් අපි මරණයටපත් වෙනකොට විඥානයක් චුත වුණා නම් චුත වෙන්නේ මොන විඥානයේද? රූපේ සහිත වේදනා සහිත සංඥා සහිත සංඛාර සහිත විඥානයක් මිසක් ඒවයින් තොර වෙච්ච විඥානයක් නැහැ. එතකොට දැන් අපිට පැහැදිලි යම් කිසි කෙනෙක් උපදිනවා නම් විඥානයක් විඥානය කියලා එකක් නැහැ රූපයකින් තොරව වේදනාවකින් තොරව සංඥාවකින් තොරව සංස්කාර වලින් තොරව විඥානය කියලා එකක් නැහැ. මේ විඥානයේ පැවැත්ම දිගින් දිගටම තියෙනවා. රූපේ අල්ලගෙන රූපේ බැසගෙන වේදනාවේ බැසගෙන සංඥාවේ බැසගෙන චේතනාවේ සංස්කාරවල බැසගෙන ඉතින් මේ ආකාරයට උරුම වෙලා ඉන්න ජීවිතයක ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන මගේ ආත්මය කියලා අල්ලගෙන ඉන්න තාක්කල් අපිට හැමදේම අල්ලගෙන ඉන්න තියෙන්නේ මොකද්ද? දුක. ඇයි බුදුරජාණන් වහන්සේ වදාලා සංඛිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කොටින්ම කිව්වොත් සංක්ෂේපෙන් කිව්වොත් මේ ඔක්කොම එකට ගොනු කරලා කිව්වොත් උපාදානස්කන්ධ පහ තමයි දුක. එතකොට අපිට පැහැදිලිව පේනවා මේ කතා කරන්නේ කවුරු ගැනද? තම තමන්ගේ ජීවිත ගැන. එහෙමනම් අපිට ඉස්සරහට යන්න තිබුණොත් යන්න තියෙන්නේ පොළවක පැලයක් පැලවෙන ක්‍රමයටයි. තණ්හාවෙන් තෙත් කර කර යන්න තියෙන්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ඒක පැහැදිලි කරනවා මෙහෙම රූප ධාතුයාකෝ භික්කවේ භික්ඛුනෝ රාගෝ පහිනෝ හෝති. යම් කිසි භික්ෂුවකට මේ රූපය කෙරෙහි රාගේ ප්‍රහාණය වුණොත් අන්න රාගේ ප්‍රහාණය වුණා කියන්නේ වතුර හිඳිලා ගියා. රාගේ ප්‍රහාණය වුණොත් රාගස්ස පහන රාගේ ප්‍රහාණය වීම නිසා වොච්චිජ්ජතාරම්මණං පතිට්ඨා විඥානස්ස නොහෝති. අරමුණ විඥාණයට පවත්තන්න තියෙන අරමුණ හිඳෙනවා කියනවා. රාගය නැති වෙලා ගියොත්
විඥානයේ පවත්වන අරමුණ කැඩෙනවා. පතිට්ඨා විඥානස්ස නොහෝති. විඥාණයට පිහිටන තැනක් නැහැ. වේදනාව කෙරෙහි රාගේ ප්‍රහාණය වුණොත්, රාගේ දුරු වුණොත් විඳින දේවල් ගැන විඥානීය බොච්චිජ්ජ තාරම්මනං ඒ සංසාරේ පවත්වන්නට සකස් වෙන අරමුණ කැඩිලා යනවා. ඊට පස්සේ අරමුණෙන් සංසාරයක් පවත්වන්නේ නැහැ. ඒක කැඩිලා යනවා. පතිට්ඨා විඥානස්ස නොහෝති. විඥාණයට පිහිටන තැන නැහැ. සංඥාව කෙරෙහි භික්ෂුවගේ රාගය ප්‍රහාණය වුණොත්, අඳුනගන්න දේ තුල රාගයක් හටගන්නේ නැත්තම්, අරමුණක් හැටියට සංසාරේ සකස් කරන දෙයක් නැහැ. අරමුණ කැඩෙනවා, සිඳිනවා. පතිට්ඨා විඥානස්ස නොහෝති. විඥාණයට පිහිටක් නැහැ. ඊළඟට තියෙනවා සංඛාර ගැන රාගේ ප්‍රහාණය වුණාට පස්සේ ඒ අරමුණ සිඳෙනවා. උච්චිජ්ජතාරාමණං අරමුණ සිඳෙනවා. ඒ සංස්කාරයන් ආයමත් භවයක් පිණිස සකස් වෙන්නේ නැහැ. විඥාන පතිට්ඨා විඥානස්ස නොහෝති. විඥාණයට පිහිටක් නැහැ. විඥාණය ගැන තියෙන රාගේ ප්‍රහාණය වුණාට පස්සේ විඥාණය පවතින්නෙත් නැහැ. විඥාණය පැවැත්ම පිණිස අරමුණක් හැටියට. එතකොට විඥාණයට පිහිටක් නැහැ. ඒ නොපිහිටි විඥානේ පැලවෙන්නේ. අන්න බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ ගස්කොළන් උපමා කරගෙන, මේ පැලවෙන දේවල් උපමා කරගෙන මේ දුක ගැන කියන්නේ. ඒ නොපිහිටි විඥානේ පැලවෙන්නේ නැහැ. නොපැලවෙනකොට විඥානය ආයමත් පැලවීමක් පිණිස, පවත්මක් පිණිස සකස් වෙන්නේ නැහැ. ආයමත් සකස් වෙන්නේ නැති වෙනකොට ඒ පැලවෙන ස්වභාවයෙන් නිදහස්. අන්නේ ඒ වගේ කියනවා මේ ජීවිතේ. ඊට පස්සේ කම්පා වීම සැලීම මොකුත් නැහැ. එයා ඊට පස්සේ පච්චත්තං ඒව පරිනිබ්බායති. මේ ජීවිතේදීම පිරිනුවම් පානවා කියනවා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ මේ පුංචි දේශනාවේ චතුරාර්ය සත්‍යම කියලා තියෙනවා. ඉස්සෙල්ලාම කිව්වා මේ පැලවෙන දේවල් පහ ගැන විස්තර කළ දුක ගැන. ඊට පස්සේ පෙන්වුවා මේ පැලවෙන්නේ මේ පොළවට වතුර දාන නිසා හේතුව ගැන කිව්වා. ඊළඟට කිව්වා මේ පොළවට වතුර දාන්නේ නැහැ වගේ. මේ රූප වේදනා සංඥා සංකාර ආදියට කෙරෙහි රාගය නැති වුණොත් විඥානයේ පැලවෙන්නේ නැහැ. සිඳිලා යනවා. පවත්මක් ගෙනියන්න බෑ. එතකොට පිරිනවම් පානවා. එතකොට බලන්න මේ පුංචි දේශනාව තුලත් බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍යයමයි. දැන් එතකොට අපි මේකෙන් පැහැදිලිවම තේරුම් ගන්න ඕන, අපි නිරවුල් කරගන්න ඕන විඥාණය කියන්නේ කරුණු සහිතව වැඩෙන දෙයක්. ඒ කරුණු නැති වුනහම නොවැඩෙන දෙයක්. අපි තේරුම් ගන්න ඕනේ. එහෙමනම් අපි මේ කාගේවත් භයානක ක්‍රූර සාපේකට අහුවෙලා සංසාරේ ඉපදී යනවා නෙවෙයි. කාගේවත් කැමැත්තකට කවුරුවත් අපෙත් එක්ක කෝප වෙලා ඵලයන් සංසාරේ ඉපදියන් ගිහි කියලා අපි ඇදලා දාලා නෙවෙයි. එහෙමනම් අපි මේ සංසාරේ යන්නේ හේතු නිසා. දැන් පොළොව තියෙන්නේ කවුරු ළඟද? පොළොව තියෙන්නේ ඔබ ළඟමයි. ජලය තියෙන්නේ කවුරු ළඟද? ජලය තියෙන්නේ ඔබ ළඟමයි. පැලේ තියෙන්නේ කවුරු ගාවද? පැලේ තියෙන්නේ ඔබ ළඟමයි. පොළොව තියෙනවා වතුර දදා පැලවෙනකට ගහට බනිනවා. පැලවෙනකට බනිනවා අපෝ මේ ගහ එපෝ කිය ආයමත් දානවා වතුර. ආයමත් පොළොව හදනවා. හදනකන් වතුර දානකන් මොකද වෙන්නේ? පැලවෙන එක නවත්තන්න කෙනෙක් නැහැ. පැලවෙන එක නවත්තන්න කෙනෙක් නැහැ.
හා ඔබේ විඥානය ওই විදිහට හැදින්නේ නැති වෙනද මම බලා ගන්නම් කියලා කාටවත් පුළුවන්ද කරන්න? බෑ. ඔබ බය නැතුව ජීවත් වෙන්න බැරි එකට මං අල්ලගන්නම් විඥානේ. පුළුවන්ද කරන්න? කාටවත් බෑ. එහෙනම් තමන්ගේ කුඹුරේ තමන්ගේ අස්වැන්න මේ තියෙන. එහෙනම් මේක නැති කරන්න නම් පොළව නැති වෙන්න ඕනේ. ජලය නැති වෙන්න ඕනේ. එතකොට විඥාණය පවතින විදියක් නැහැ. එවනම් අපි මේකෙන් තේරුම් ගන්න ඕනේ මෙහෙම එකක්. මේ සිදුවීම දැන් අපි ගමු පොළවක ගස් කොළන් වැවෙන්නේ. පොළවේ ආත්මයක් තිබිලාද? නෑනේ. පොළවේ තියෙන්නේ පස් ටිකක්. මේ පස් වලට තියෙනවද මට ඕන හැටියට ඉන්න ඕන කියන අදහසක්? නෑ. පොළවේ පැලවෙන ගහට තියෙනවද Tamanට ඕන හැටියට ඉන්න ඕන කියන අදහසක්? ගහටත් නෑ. පොළවේ යම් කිසි දෙයක් හිටෙව්වට පස්සේ වතුර නැත්තම් මැරිලා යනවා. වතුර ලැබුණොත් පැලවෙනවා. එහෙනම් මේකේ තියෙන්නේ ස්වාභාවික හේතුඵල ධර්මතාවයක්. මෙන්න මේ ස්වාභාවික හේතුඵල ධර්මතාවයේ වගේම එකක් මේ ජීවිතවල තියෙන්නේ. පොළොව වගේ තියෙන ජීවිතේ පැලවෙනවා. දැන් අපි ඒක මම කියලා ගත්තා, මගේ කියලා ගත්තා, මගේ ආත්මය කියලා ගත්තා, මට ඕන හැටියට පවත්වන්න පුළුවන් කියලා ගත්තා, බලාපොරොත්තු ඇති කරගත්තා. මේ ජීවිතේ මදි, මට ඊළඟ ජීවිතේ අරයා ඕනේ, මෙයා ඕනේ, අර දේවල් ඕනේ, මේ දේවල් ඕනේ, අරවා ඕනේ, මේවා ඕනේ කියලා අපි ගොඩාක් දේවල් හදාගත්තා. මොකද්ද අපි මේ කරන්නේ? පැල හිටෝ වතුර දානවා. පැල හිටෝ වතුර දානවා. පැල හිටෝ වතුර දාලා පැල වුණාට පස්සේ අඬන්න පටන් ගන්නවා. අඬන්න පටන් අරන් අපි කියනවා නේ එපා. ආයෙත් නම් මේ විදිහේ දුකක් එපා. ආයෙත් නම් මේ ජීවිතේ එපා. දැන් නම් මට සංසාරේ ඉඳලා ඇති වෙලා. දැන් නම් මට ආයෙ වෙන සංසාරයක් ඕනේ නැහැ. එහෙම කියනවා. ඊළඟ මොහොතේ කියනවා නෑ. ආයෙමත් අපි එකතු වෙමු. ආයෙමත් අපි හම්බු වෙමු. ආයෙ වදින්නකට කියනවා අනේ එපා. මෙහෙම නේද අපි මෙච්චර ආවේ. මේ විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපි කළා තියෙන්නේ මොකක්ද? මේ සිද්ධ වීම ජීවිතය ඇතුළේ සිදුවෙන සිද්ධ වීම මොකද්ද කියලා දන්නේ නැතුව කලුවරේ ගිහින් තියෙන්නේ. අපි ඇවිදගෙන ගිහින් තියෙන්නේ කලුවරක. කලුවරක ඇවිදින තාක්කල් අපිට ඇත්ත දකින්න හම්බ වෙන්නේ නැහැ. කලුවරක ඇවිදින තාක්කල් ඇත්ත පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා එයා ජීවිතයට ආස කරන්නේ අන්ධයෙක් ඇඳුමකට ආසයි වගේ කියලා. උපතින්ම අන්ධ මිනිස්සෙක් ඉන්නවා. දැන් එයාට කෙනෙක් ළඟට ඇවිල්ලා කියනවා ලෝකේ තියෙන ලස්සනම ඇඳුම ගැන. ඊට ඒ අන්ධයාට තව එක්කෙනෙක් කියනවා හොඳයි. මම ඔබට මේ ඇඳුම මහලා දෙන්න ඔබ කැමතිද? ඉතින් අන්ධයා කියනවා අනේ කොච්චර ලොකු දෙයක්ද? මට ඒක කොහොම හරි මහලා දෙන්න කියනවා. ඉතින් මොකද කරන්නේ? කබල්ම කබල් කැතම කැත බාචුවක් මහලා දෙනවා. දුන්නට පස්සේ මොකද වුනේ? දැන් මේ අන්ධයා අර බාචුව ඇඟේ දාගෙන අර හැරමිටියේ ගහගෙන යනවා මේන් බලාපන් ලෝකේ ලස්සනම ඇඳුම. යනකොට මොකද කරන්නේ? මේ අන්ධයාව මේ අවුස්සල තියන්න කැමතියි කියනවා. හරියටම හරි. උඹ තමයි හරි එක තෝරගත්තේ. කීකී කියනවා. දැන් ඔහොම යනකොට අන්ධයට කරුණාවන්ත කෙනෙක් හම්බ වෙනවා. හම්බ වෙලා දැන් තේරෙනවා මේ අන්ධයා ඇඳගෙන ඉන්නේ මොකද්ද? බාචුවක් ඇඳගෙන ඉන්නේ. නමුත් මේ හිතාගෙන ඉන්නේ ලෝකේ ලස්සනම ඇඳුම තියෙන්නේ තමන් ගාව කියලා. දැන් අර ඇස්පේන වෙදමහත් එක්ක හම්බ වෙන කරුණාවන්ත කෙනෙක්. එයා මේ අන්ධයව යන්න ඔයාට බඩුවක් දෙන්න කියලා එක්කගෙන යනවා. ගිහලා මොකද කියන්නේ? ගිහලා කියන පොඩ්ඩක් කොහොම ඉන්න කියලා එයාගේ ඇස් වලට බේත් කරන්න පටන් ගන්නවා. ඇස් වලට බේත් කරනකට ඇස් දෙක ටික පේන්න ගන්නකට එයා බලන්නේ ඉස්සල්ලාම මොකක්ද දිහාද? එයාගේ ලස්සන ඇඳුම දිහා. එයාගේ ලස්සන ඇඳුම දිහා බලනකොට එයා දකිනවා මෙච්චර කල් මෙවුන් මාව රවට්ටලා මට බාච්චුවක් අඳවලා මාව මේ රවුම් ගස්සවල තියෙන්නේ ඇත්ත පෙන්නල නොවේ. බුදුරජාණන් වහන්සේ වදාළා එතකොට එයාට ඒ බාච්චුව තවදුරටත් දාගෙන ඉන්න හිතෙනවද?
නෑ ඒක ගලවලා වීසි කළා ඒක ආන්දෝපේ කාටත් දෙකක් දෙන්නයි හිතෙන්නේ. අන්න ඒ වගේ කියනවා මේ ජීවිතය ගැන හරියට කල්පනා කළොත්. දැන් මේ හරියට කල්පනා කිරිල්ල තමයි අමාරු එක. ඇයි කරුවලේ යන එක්කෙනෙක් එලියක් අතේ නැතුව ඔක්කොම අතක ගන්න තෝරගන්න තියෙන්නේ. එලියක් අතේ නැතුව කරුවලේ යනකොට එයාට හැඩේ විතරනේ අල්ලගන්න තියෙන අතක ගා. එයා කොහොම තෝරගන්නද ඇත්ත නැත්ත? අන්න එලියක් ඕනේ. ඒ එලියට තමයි ධම්මචක්කු කියන්නේ. දහම් ඇස. අන්නේ එළියෙන් මේ ජීවිතේ දිහා බලන එක්කෙනා ඒ ධම්මචක්කුවෙන් මේ ජීවිතේ දිහා බලන එක්කෙනා අන්න ටික ටික ජීවිතය ගැන තේරුම් ගන්නවා. අන්න ටික ටික ජීවිතය ගැන තේරුම් ගන්නට පුළුවන්කමක් ඇති කර ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ජීවිතය ගැන තමන් ගැන හිතන්න පටන් ගන්න කියලා. තමන් ගැන නුවණින් විමසන්න පටන් ගන්න කියලා. තමන්ගේ අභ්‍යන්තරික ජීවිතයේ මොකද්ද මේ වෙමින් තිබෙන පටලැවිල්ල කියලා බලන්න පටන් ගන්න කිව්වා. අන්න ඒ කෙනාට තමයි ටිකෙන් ටික මේක තේරෙන්න පටන් ගන්නෙ. අන්න ඒ කෙනා ටිකෙන් ටික මේ අවබෝධ කර ගන්නවා. ටිකෙන් ටික මේ අවබෝධ කර ගන්නවා. අන්න මේ ආපු දීර්ඝ සංසාර ගමන ආවේ කරුවලේමයි මේ ආවේ කියලා අන්න එයා තේරුම් ගන්නවා. එයා කරුවලේ ඉන්න කැමති නෑ. කරුවලේ නම් අපි ආවේ කියලා තේරෙනකොට එයා කරුවලට එන්න කැමති නෑ. එයා කැමති එලි මහනට. එලි මහනේ තමයි යමක් කමක් පේන්නේ. එලිමානි තමයි ගස් කොළන් වල හැප්පෙන්නේ නැතුව ඇවිදින්න පුළුවන්. එලිමානි තමයි වලවල් වල වැටෙන්නේ නැතුව, කටුවකුල් වල වැටෙන්නේ නැතුව, පැටලෙන්නේ නැතුව ඇවිදින්න පුළුවන්. කරුවලේ කරන්න බෑ. කරුවලේ අඩිය තියන්නේ වෙන තැනක, අඩිය තියෙන්නේ වෙන තැනක. අන්න ඒ වගේ යන ගමනක් තමයි ධර්මාබෝධයක් නැති එක්කෙනාගේ සංසාර ගමන. ධර්මාබෝධය ඇති කරගන්නට මේ ජීවිතේ දක්ෂතාවය ඇති කරගත්තොත් ඒ ඇති කරගන්න තිබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින්මයි. දැන් මේක බලන්න තියෙන්නේ කවුරු තුලින්ද? තමන් තුලින් මේ ජීවිතේ බලන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඕපනයික. ඒ කියන්නේ තමා තුලින් දකින්න නිසා ඕපනයික වේ සදහම්. ඒ ධර්මයේ තමා තුලින් දකින්න තියෙන්නේ. එහෙමනම් මේ ජීවිතයේ ක්‍රියාකාරීත්වය පොළවේ ගහක් පැලවෙනවා වගේ එකක්. පොළවේ ගහක් පැලවෙනවා වගේ එකක්. මේකෙන් කියන්නේ මොකද්ද? මේකේ ආත්මයක් නෑ. ආත්මයක් නෑ. ආත්මයක් නෑ කියන්නේ තමා වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් මේ ජීවිතේ නෑ. නමුත් අපිට තේරෙන්නේ කොහොමද? එහෙම එකක් තියෙනවා වගේ. එහෙම එකක් අවසාන මොහොත දක්වාම හිතෙන්නේ එහෙම එකක් තියෙනවා වගේ. අන්තිමට අපි මෙරිලා යනකම්ම දන්නේ නැහැ. කලුවරේම මෙරිලා ගිහින් කරුවලේම උපදිනවා. කොහේ උපදුණාද දන්නේ නැහැ. ඊට පස්සේ උපන්නට පස්සේ ආයෙ ඔන්න පැලුණා. පැලුණාට පස්සේ අපි ආයෙ මොකද කරන්නේ? ගස් හිටවනවා වතුර දානවා. ගස් හිටවනවා. ආන් එහෙම තමයි මේක දිගින් දිගට යන්නේ. මේක නවත්තන්න ඕන. නවත්තන්න ඉස්සර වෙලා මේ වෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න ඕනේ. වෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්නේ නැතුව නවත්තන්න බෑ. වෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න නැතුව සංසාර ගමනක් නවත්තන්න බෑ. සංසාර ගමනකින් නිදහස් වෙන්නත් බෑ. වෙන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව. වෙන්නේ මොකද්ද කියලා ඕනම දෙයකම. දැන් අපි කියමු පොළොවකින් මොකක් හරි වෙලා ඔන්න උල්පතක් මතුවෙනවා. දැන් අපිට මේක නවත්තන්න ඕනේ. එතකොට අපිට තේරෙන්න ඕනේ මේක කොහොමද එන්නේ, කොහෙන්ද එන්නේ කියලා ඒ තැන් වහන්න ඕනේ. එතකොටයි ඒක
නවතින්නේ. අන්න ඒ වගේ මේ ජීවිතේ මේ ප්‍රශ්නේ හැදි දිගින් දිගට යන්නේ මොකෙන්ද කියලා දකින්න එකට තමයි අන්‍යයාට අහු වෙනවා මේක දිගින් දිගට යන්නේ සක්කාය දිට්ඨියෙන්. මේක හිතුවේ නැති නිසා, අවබෝධ කරපු නැති නිසා, වටහාගත්තු නැති නිසා මෙතන තියෙනවා පංච උපාදානස්කන්ධ නම් වූ දුක කියලා තීරිච්ච නැති නිසා. ඒ නිසා තමයි දිගින් දිගටම මේ වගේ ගමනක් යන්න සිද්ධ වුනේ. ඔන්න දැන් බලන්න ඔන්න වැස්ස වහිනවා. නමුත් මේ වැස්සෙන් මොකද කරන්නේ? පොළොවට වැටෙන එකට පොළවේ ගස් කොළන් වලට හරි සනීපයි. එතකොට මේ ගස් කොළන් ප්‍රීතියටපත් වෙන්නේ වැස්ස තිබ්බහමද නැතුවමද? ගස් කොළන් හොඳට දලු දදා හැදෙනවා ගස් කොළන් වැස්සට. අන්න ඒ වගේ තමයි ජීවිතේ දලු දදා පැලවෙනවා. මොකෙන්ද? තෘෂ්ණාවෙන්. හොඳට බලන්න තෘෂ්ණාවේ ස්වභාවය මොකද්ද කියලා. අපි එක දෙයකට ආස කළා කියමු. ඔන්න ආස කරපු දේ ඔන්න අපිට නැතුව ගියා. දැන් ආසාවත් ඉවරද? ආසාව හැරෙන වෙන එකකට. ඊට පස්සේ ඒ දේ නැතුව ගියා. ඊට පස්සේ ආසාව ඉවරද? ඒක හැරෙන වෙන එකකට. ඊට පස්සේ ඒක නැතුව ගියා. ඊට පස්සේ ආසාව ඉවරද? ආසාව හැරෙන වෙන දෙයකට. මේ වගේ එක පැති වලින් කාණු හැදිලා වතුර යනවා වගේ. ආසාවේ එක විදියට හැරෙනවා. එක විදියට පවතිනවා. එහෙම වෙවි අනුබල දෙන්නේ මොකේටද? පැවැත්මටමයි දිගින් දිගට ගිහිල්ලා මොකද වෙන්නේ? කෙලවරක් නැති ගමනකට මේ සංසාරේ සකස් වෙනවා. අද අපි මේ කතාබස් කරමින් ඉන්න දේශනාවේ නම බීජ සූත්‍රය. ඒ බීජ කියන වචනේ තේරුම පැලවෙන දේවල් හැටියට මේ සංසාරෙත් පැලවෙනවා. ඒ නිසා මේ පැලවෙන දේ නවත්ත ගන්න නම් මේ විදිය දෙයක් සිද්ධ වෙනවා කියලා අපිට තේරුම් ගන්න ඕනේ. ඊළඟට තව කරුණක් පැහැදිලි කරලා දෙන්න ඕනේ. පංච උපාදානස්කන්ධය ගැන ඉගෙන ගන්න වෙලාවට බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධය තෝරලා දීපු ආකාරයටයි අපි ඉගෙන ගන්න ඕනේ. පටිච්චසමුප්පාදය ගැන ඉගෙන ගන්න වෙලාවට බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාදය තෝරලා දීපු ආකාරයටයි අපි ඉගෙන ගන්න ඕනේ. අපි ඒ ඔක්කොම එකපාර කලවම් කරගන්න ගත්තොත් එහෙනම් මොකද වෙන්නේ? අපිට එකක්වත් හරියට තෝරගන්න බැරුව යනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ රහතන් වහන්සේලා සංගායනා කිරීමේදී කොයිතරම් බුද්ධිමත්ව කළා තියෙනවද කියලා සංයුත්ත නිකායේ දෙවෙනි කොටසේ අභිසමය සංයුත්තේ දෙවෙනි කොටසේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ පටිච්චසමුප්පාදය ගැන. මේ තුන්වෙනි එක ඛණ්ඩ සංයුත්තේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ පංච උපාදානස්කන්ධය ගැන. හතරවෙනි එක සලායතන සංයුත්තේ සම්පූර්ණයෙන්ම තියෙන ආයතන 6 ගැන. ඒතර ඒ වෙන් වශයෙන් රහතන් වහන්සේලා හරි ගස්සලා තියෙන්නේ. ඇයි එහෙම කළා තියෙන්නේ? අවබෝධ කරන්න ඕනේ මේකයි මේ විදියටයි කියලා පෙන්වන්න. දැන් මේවා කලවම් කරගත්තොත් මොකද වෙන්නේ? පංච උපාදානස්කන්ධයේ තියෙන සංස්කාර අවිජ්ජාපච්චය කියන සංස්කාරات එක්ක එකතු කරගත්තොත් මොකද වෙන්නේ? ඔන්න අවුලක් හට ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න ගන්නවා පංච උපාදානස්කන්ධි සංස්කාර කියේ මොනවද? චේතනාව. චේතනාවෙන් හැදෙන්නේ කර්මය. ඒ තමයි පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනෙන්ජාභි සංස්කාර. ඒව හැදෙන්නේ ස්පර්ශය ප්‍රත්‍යයෙන්. ස්පර්ශය නිසා සංකාර ඇති වෙන්නේ. අවිජ්ජාපච්චය සංකාර කියන එකේ සංකාර කිව්වේ ආස්වාස ප්‍රස්වාස, විතක්ක ਵਿਚාර, සංඥා වේදනා. මේව වෙන් වශයෙන් ඉගෙන ගන්න ඕනේ ශ්‍රාවකයා. එකපාරට කලවම් කරගන්නේ නැහැ. එතකොට පටිච්චසමුප්පාදයේ තුල කර්මය ගැන කතා කරන සංස්කාර කොතෙන්ටද සම්බන්ධ වෙන්නේ? භවය කියන තැනට.
භවය කියන තැනට තමයි පටිච්ච සමුප්පාදයේ තුල කර්මයේ සම්බන්ධ වෙන්නේ. භවය කියලා කියන්නේ කර්මයටමයි. විපාක විඳින්න තැනක් හැදෙනවා කර්මයෙන්. ඒක තමයි භවය. ඊට පස්සේ මොකද මේ කර්මානුරූපව හැදෙන පොළව. කර්මානුරූප පොළව හැදුනට පස්සේ වතුර අතින් දාගනවා. ඊටසේ පැලවෙනවා. දැන් ඔන්න අපිට හැදිලා තියෙනවා කර්මානුරූප පොළවක් හැදිලා. කර්මානුරූප පොළවක් හැදිලා දැන් පැල තියෙනවා. අතින් දදා ඉන්නේ මොනවද දැන් අපි? වතුර. වතුර අතින් දදා ඉන්නකම් පැලවෙනවා. දැන් මේක නවත්ත ගන්න ඕනේ. දැන් නවත්ත ගන්න තීරෙන්නේ නැහැ. වතුර දාන්න නැතුව ඉන්නේ කොහොමද කියලා. කොහොමද අපි ඒක කරන්නේ? අන්‍ය සිහියෙන් නුවණින් උපාදානස්කන්ධ පහ නුවණින් විමසන්න පටන් ගන්නවා. දැන් අපි දන්නවා පංච උපාදානස්කන්ධ. දැන් සිංහලෙන් කිව්වොත් මොනවද ස්කන්ධ කියන්නේ? ගොඩවල්ද? නෑ, බුදුරජාණන් වහන්සේ ගොඩවල් කියලා ස්කන්ධ වලට පෙන්නලා නෑ. ඔව්, දවසක් භික්ෂුන් වහන්සේ නමක් කියුවා ස්වාමීනි ස්කන්ධ කියනවා. ඇයි මේ ස්කන්ධ කියන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මෙන්න මේක රූපස්කන්ධය. යම් කිසි සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දෙයක් අතීතේ හෝ අනාගතේ හෝ වර්තමානයේ හෝ තමායයි සලකන හෝ තමාගෙන් බාහිර හෝ ගොරෝසු හෝ සියුම් හෝ හීන හෝ ප්‍රනීත හෝ දුර හෝ ළඟ හෝ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු යම් රූපයක් ඇද්ද අන්න ඒක රූපස්කන්ධය. රූපේ ගැන නම් අපිට එහෙම කියන එකට නිකන් ගොඩවල් ගහන්න උනත් පුළුවන්. සතර මහා ධාතුන් හටගත්තු දේවල් නිසා. වේදනාව ගැන කොහොමද ගොඩක් ගහන්නේ? ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් ඇති වෙන විඳීම ගැන. විඳීමට බුදුරජාණන් වහන්සේ උපමා කරලා තිබෙන්නේ දී බුබුල. ඔන්න දැන් වතුර වැටෙනවා. වතුර වැටෙන එකට ඒ වතුර බින්දු තවත් වතුරක් ගොඩට වැටෙනකොට වතුර මත බුබුලක් හට ගන්නවා. ඊළඟ වතුර බින්දු වැටෙන එකට අර බුබුල බින්දෙනවා. ඒතර වතුර බුබුලේ ස්වභාවය මොකද්ද? ගොඩක් වෙලා තිබෙන්නේ නැහැ. වෙනස් වෙවි යනවා. ඔන්න උන්වහන්සේ උපමා කළා දිය බුබුලකට. ඊළඟට වේදනාව උපමා කරලා තියෙන හුළඟට. ඔන්න හුළං එනවා හිටපු ගමන් දකුණු පැත්තෙන්. ඊට පස්සේ ඔන්න හුළං එනවා. දැන් හැමදේම දකුණේම හුළං හමනවද? නෑ. මෙන්න ඊළඟ පාර උතුරෙන් හුළං එනවා. ඊට පස්සේ නැගෙනහිරින් එනවා. මේ හුළඟ වගේ. ඒ වගේ තමයි වේදනා. ඇහෙන් දකින්නකට රූපයක් විඳීම වෙනින් එකක්. කනින් අහනකට ශබ්දයක් ඒ වින්දනේ වෙන එකක්. නාසයට දැනෙන ගඳ සුවඳ දැනෙනකොට ඒ වින්දනේ වෙන එකක්. දිවට රස දැනෙනකොට ඒ වින්දනේ වෙන එකක්. කයට පහස දැනෙනකොට ඒ වින්දනේ වෙන එකක්. හිතින් මේවා ගැන හිතේ තියෙනකට ඇති වෙන වින්දනේ වෙන එකක්. මේ වේදනාව කොටවල් ගන්න බෑ. විඳීම ගැන ස්කන්ධ හැටියට බුදුරජාණන් වහන්සේ තෝරලා තියෙන්නේ යම්කිසි අතීත හෝ අනාගත හෝ වර්තමාන හෝ තමායයි සලකන තමාගෙන් බාහිර හෝ ගොරෝසු හෝ සියුම් හෝ හීන හෝ ප්‍රනීත හෝ දුර හෝ ළඟ හෝ යම් විඳින යමක් ඇද්ද අන්න ඒක ස්කන්ධ. වේදනා ස්කන්ධය. සංඥා ස්කන්ධය උන්වහන්සේ සංඥා මොකේද උපමා කළේ? මිරිඟුවකට. ඔබ දැකලා ඇති මිරිඟුව. කොච්චර දුරට මිරිඟුව රවටන සුළුයිද කියන්නේ? දැන් වතුරේ කවුරු හරි හිටාම යාගේ හේවණෙල්ල මිරිඟුව වතුරේ පේනවනේ. ඒ වගේ මිරිඟුව තුල කවුරු හිටගත්තාම යාගේ හේවණෙල්ල මිරිඟුවේ පේනවා. ඒතරම්ම මිරිඟුව ඇත්ත වගේ. එතකොට සංඥාව ඒ වගේ කියනවා. ඒ කියන්නේ අඳුන ගන්නදී ඇයි බලුවට පේන්නේ ඇත්ත වගේ. ඊළඟට උන්වහන්සේ සංඥාව ස්කන්ධයක් කිව්වා. ඒ කිව්වේ අතීත අනාගත වර්තමාන. අතීතය කියන්නේ අතීතයට බුදුරජාණන් වහන්සේ අතීත කියන වචන තෝරලා තියෙනවා. අතීතං නිරුද්ධං විපරිණතං. යම් කිසි දෙයක් නිරුද්ධ වෙලා වෙනස් වෙලා ගියාම ඒකට කියනවා අතීත.
අනාගතයේ උන්වහන්සේ තෝරලා තියෙනවා. කොහොමද? ජාතං අපාත අජාතං අපාත භූතං. අජාතං කියන්නේ හට නොගත් නොයිපදුණු අපාත භූතං පහළ නොවුණු අනාගතේ. ඊළඟට වර්තමානයේ උන්වහන්සේ කියන්නේ ජාතං පාත භූතං හටගත් ඇති වුණ පහළ වුණ. එහෙමනම් නිරුද්ධ වෙලා ගිය අනාගතේ තාම හටගත්තේ නැති දැන් හටගෙන තිබෙන තමායයි සලකන තමාගෙන් බාහිර ගොරෝසු සියුම් හීන ප්‍රනීත දුර ළඟ යම් හඳුනා ගැනීමක් ඇද්ද? ඒක සංඥා ස්කන්ධය. සංකාර ගැන උන්වහන්සේ මොකද්ද මේ පංච උපාදානස්කන්ධේ සංස්කාර ගැන උන්වහන්සේ වදාළේ? මේක වදාළේ කෙහෙල් කඳක් වගේ කියලා. ඔන්න අරටුවක් හොයන මිනිස්සෙක් මොකද කරන්නේ? අරටුවක් හොයන්න හොඳ කැපෙන පීයක් අරගෙන පොරවක් අරගෙන යනවා වනාන්තරයකට. ඒ ගියේ යන්නේ කෙහෙල් වනයේකට. ඊළ හොඳ මහත දෙහත කේල් ගස් තියෙනවා. මේ කේල් ගස් කපනවා. කපලා අරටුව හොයනවා. පතුරු ගලව අරටුව හොයනවා. අරටුව හම්බෙනවලු. ආන්ගේ වගේ කියනවා. මේ කර්ම රැස් කර කර විඳෝන එක. කර්ම රැස් කර කර විඳෝන එක ඒක කාලෙකදී දෙවියෙක්. ඒක කාලෙකදී මිනිස්සෙක්. ඒක කාලෙකදී රජෙක්. ඒක කාලෙකදී හිඟන්නෙක්. ඒක කාලෙකදී පිස්සෙක්. ඒක කාලෙකදී මහා ප්‍රඥාවන්තයෙක්. අන්නේම හැදෙන්නේ. දැන් අපි මේ ජීවිතය ගමු. දැන් මේ ජීවිතය අපි රැස් කරපු දේවල් අපි මහා ඉහළින් හිතාගෙන මහා ලෝකෝට අපිට මොකක්ද කියන්නේ? මහා ලෝකෝට කරන්න පුළුවන්. මහා ලෝකෝට කරන්න පුළුවන් ඇඳුමක් අඳින එක. සින්දුවක් අහන එක. උයාගෙන මොන හරි කන එක. ඔච්චරයි නේද මහා ලෝකෝට අපිට කරන්න තියෙන්නේ. ඔයිට වඩා දෙයක් මහා ලෝකෝට කරන්න පුළුවන්ද? බලන්න ලොකු මගුල් ගයක් අරගෙන. ඔච්චරම තියෙන්නේ. ඇඳුම් ටිකක් ඇඳගෙන ඉන්නවා. සින්දු ටිකක් කනවා. උනර හදාගෙන කනවා. ඉවරයි ඊට පස්සේ. කේල් ගහක් පතුරු ගැව්වා වගේ. කොච්චර කළත් ඔච්චරයි ඒකේ තියෙන්නේ. වෙන මොකවත්ම නැහැ ඒකේ. මහා ලෝකෝට කරත් අන්තිමට වෙලන් පස්සේ මොකුත් නැහැ. අන්තිමට කිසි දෙයක් නැහැ. අන්තිමට එහෙම වෙලා ඔක්කොම අතෑරලා හොඳටම කෙඩෙත් වෙලා ගිහින් කිම්බත් වෙලා ගිහින් වයසට ගියාට පස්සේ අර මොකවත් වටේ හිටපු අයත් නැහැ. මැරිලා ගිහිල්ලා. තමන් එක්ක සම වයසේ හිටපු අයත් නැහැ. ඒගොල්ලොත් මැරිලා ගිහිල්ලා. තමන් ගමන් කරපු පාරවලුත් නැහැ. ඒවත් වෙනස් වෙලා ගිහින්. තමන් ගමන් කරපු වාහනත් නැහැ. ඒවත් දිරලා ගිහින්. තමන්ගේ ගෙවල් දොරවල් ඒවා ධර්මවල විකුණගෙන. තමන්ට මුකුත් නැහැ. අන්න අන්තිමට බලනකට මොකද්ද වෙලා තියෙන්නේ? කේල් ගහ පතුරු ගහලා. ආයමත් පොරව අරගෙන ලෑස්ති ඊළඟ කෙහෙල් වනයේට යන්න. ආන්න එහෙම තමයි මේ සංඛාර වල ස්වභාවය බුදුරජාණන් වහන්සේ පෙන්නා දුන්නේ. අය අපි හිතන හැමතිස්සෙම මේ ගහේ නෑ. ඊළඟ ගහේ ඇති. මේ ගහේ නෑ. ඊළඟ ගහේ ඇති. එහෙම තමයි මෙච්චර කල් අපි ආවිදිකින් දිගට. දැන් තියුණු ප්‍රඥාවක් තියෙන්න ඕනේ. පුංචි එකක් නෙවෙයි. තියුණු ප්‍රඥාවක් තියෙන්න ඕනේ. ඒක තේරුම් ගන්න. ඒ තියුණු ප්‍රඥාව නැත්තම් තේරුම් ගන්න බෑ. අන්‍යයා තමයි මේ සංස්කාර ස්කන්ධය තේරුම් ගන්න. මොකද්ද සංස්කාර ස්කන්ධය? අතීතේ නිරුද්ධ වෙලා ගිය. තවම හට නොගත්තු අනාගතේ හටගෙන තිබෙන වර්තමානයේ තමායයි සලකන. තමාගෙන් බාහිර ගොරෝසු සියුම් හීන ප්‍රනීත දුර ළඟ යමක් ඇද්ද? ඒ සියල්ලම සංඛාර ස්කන්ධයයි. මට ඔම කිව්ව මතක් වුණේ දැන් ඊයේ භාවනා වැඩසටහන තිබුණේ බණ්ඩාරවල. ඉතින් එදා කලින් රාත්‍රී දැන් අපි කතා කරන ගෙවල් ගාම ළමයි වගේක් ලොකු සංගීතයක් කට්ටිය එකතු වෙලා සින්දු කියනවා. නිකන් ඔය කට්ටිය එකතු වෙලා ඔය ළමයි එකතු වෙලා සින්දු කියන්නේ. දැන් අපි කන ගාම වගේ ඇහෙනවා.
මාත් එක්ක කතා කරපු මහත්තයෙක් කිව්වා අපෝ හාමුදුරනේ බලන්න මේ හරි කරදරයි මම කිව්වා නෑ නෑ ඔක ඔයගොල්ලෝ එපා වෙලා නවත්තන තව ටිකකින් කිව්වා. ඒ මොකද දැන් ඔයගොල්ලෝ ඔහම ඉඳලා දැන් ඔයගොල්ලන්ට ඕකේ හෙම්බත් වෙනවා. ඊට පස්සේ ඒ අයම අපි මේ ධර්ම කතාව කතා කරලා ඉවරන එකට නිස්සද්දයි. ඒ මොකද ඒක පටන් ගත්ත එක ඉවර වුණා. කෙහෙල් ගහ පතුරු ගහ මොකුත් නැහැ නැවැත්තුවා. එහෙම තමයි මේ ඔක්කොම ඉවර වෙන දේවල්. ඉවර වෙන්නේ නැති දේවල් නෑ සකස් වෙච්ච දේවල් තියෙන ලෝකේ. නමුත් අපිට ඉවර වෙන්නේ නෑ වගේ පේන්නේ මොකද? එක්කෙනෙක් යනකට දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් නටලා ගිහින් ඒ පැත්තට ගියාට පස්සේ තව එක්කෙනෙක් කියලා නටනවා. එක්කෙනෙක් ඇඳුමක් අඳගෙන ගිහින් මෙහි පාස් වෙලා හිටිය ඊළඟ එක්කෙනා ඇඳුමක් ඇඳගෙන. එක්කෙනෙක් කෑම කාලා ඉවර වුණාට පස්සේ පිඟාන හොදගෙන තව එක්කෙනෙක් කෑම එකක් තියලා. මේ එතකොට අපිට පේන්නේ මොකද්ද? නිත්‍ය දෙයක් වගේ. හැමදේම තියෙන එකක් වගේ පේනවා. අනේ පේන පෙනිල්ලට තමයි අපි අහු වෙන්නේ. ඒකට තමයි අහු වෙන්නේ. අවුනාට පස්සේ අපිට එතනින් එහාට හිතන්න බෑ. සම්පූර්ණ ඒක හිර වෙනවා. මුකුත් නැහැ. මට හම්බුණා වයසික අම්මා කෙනෙක්. ඒ දරුවෝ එංගලන්තේ ඒ වයසක අම්මා ඒ දරුවෝ තාත්තා මැරෙන්න ඉස්සෙල්ලා කිව්වා අම්මව එක්කගෙන යන්න තැන්. මොනවද? බුද්ධ ගයා එකක්. අනිත් ටික තමයි පැරිස්, නිව්යෝක්, ටෝකියෝ. අම්මට එක්කන් ගිහලා පෙන්නන්න කිව්වා. තාත්තා. දැන් පුතා මොකද කළේ? තාත්තගේ යුතුයකම ඉෂ්ට කරන්න පැරිස්, නිව්යෝක්, ටෝකියෝ එක්කන් ගියා. දැන් අම්මා හරිද? ඒකේ තේරුම මොකද? ධර්මයේ නෑ. කියන්න ඕනේ ඒකද? මේ පුළුවන් නම් මැරෙන්න ඉස්සර වෙලා චතුරාර්ය සත්‍ය අල්ලගනි. ඒ පණිවිඩය කියන්න කෙනෙක් නෑ. එහෙම එකක් තියෙනවද කියලාවත් දන්නේ නෑ. හිතාගෙන ඉන්නේ දාන ටිකක් දුන්නාම ඔක්කොම හරි කියලා. නමුත් Tamange ගැටලුව සම්පූර්ණයෙන්ම ඊට වෙනස් එකක්. මේක ඇතුලේ තමයි හැදෙන්නේ. අන්න ඒකයි කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේම අල්ලන්න ඕනේ හරියට තේරුම් ගන්න. නැත්තම් තේරෙන්නේ නැහැ. අපිට මේක හිස් කියලා තේරෙන්නේ නැහැ. අර්ථයක් තියෙන මහා සාර බාර දේවල් හැටියට පේන්නේ. ඒක එහෙම පේන්නේ ඇත්ත දකින්න චිත්ත ශක්තිය දිනු කරගත්තාම. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වන විඥානස්කන්ධ විඥානේ උන්වහන්සේ පෙන්වන්නේ මොකක් වගේද? විද්‍යාකාරී කුගේ වැඩක් වගේ. මේ පිඟුතුන් දැකලා ඇති මැජික් කාර්යෝ හන්දි වල ඉඳගෙන විවිධ මැජික් පෙන්වන මොකේද? ඒ මැජික් බලන අයව විස්මයට පත් කරෝලා රවට්ටලා තියාගන්න. ඒකට තමයි පෙන්වන්නේ. අන්නේ වගේ වැඩක් කියන මේ විඥානී ක්‍රියාකාරීත්වය. ඉතින් මේ හැම ගැටයකින්ම කෙලවි යන්න ඕනේ. භාවනා කරන්න ගියත් මේ විඥානේ නෙමෙති මායාකාරය ඉස්සරහට එනවා. එවිල විද්‍යාවල් දානවා. ඒතර Tamanට තේරෙන්නේ මේක මනසේ මැවෙන විද්‍යාවක් කියලා. ඒවට ලකුණු දෙන්න ගියොත් සුනේසු. ඊට සම්පූර්ණ මේ විද්‍යාවට අහු වෙලා එයා සම්පූර්ණ එක හිර වෙලා යනවා. එයාට ඒකෙන් ගැලවෙන්න බෑ. මේ වගේ තමයි මේ මායාවේ ස්වභාවයයි. එතකොට විඥානේ මායාකාරී ඉන්නේ කොහේද? මායාකාරී ඉන්නේ ඇහි. ඇහෙන විඥානේ හටගන්නේ. මායාකාරී ඉන්නේ කනේ. දොරටු හයේම විඥාකාරයක නවත්තලා අපි ඇත්ත බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ විඥාකාරය ඇත්ත හදලා දෙයිද? නෑ, හැමදේම හදලා දෙන්නේ බොරුව. ඒක තමයි හැමදේම අපිට සිද්ධ වුනේ. අන්නේ ඒ විනිවිද දැන් බුදුරජාණන් වහන්සේ කියනවා මේ මායාකාරයෙකුගේ විද්‍යාව බලන එක්කෙනෙක් ඊට පස්සේ කල්පනා කරනවා මේම හරියන්නේ නැහැ. මම අල්ල ගන්න ඕනේ මේක. මේ විද්‍යාව පෙන්වන හැටි මම අල්ල ගන්න ඕනේ කියලා ඉස්සල්ලාම කරන විද්‍යාකාරයත් එක්ක යාළු වෙනවා. ඇයි හොඳ එකම් පවත්ගෙන හිතවත් වෙලා ටිකෙන් ටික යාළු වෙලා අරක කරන්නේ කොහොමද? මේක කරන්නේ කොහොමද කියලා ටික ටික එයාගෙන් අහ ගන්නවා.
ආගෙන මොකද කරන්නේ? ටික ඒක විද්‍යාකාරයාගේ විද්‍යා ටික ඉගෙන ගන්නවා. ඊට පස්සේ ආයෙමත් දවසක පේනවා මෙයාට හන්දියෙන් යනකොට සෙනඟ වට කරගෙන විද්‍යාකාරයා විද්‍යාව පෙන්නනවා. දැන් මෙයා පුදුමයටපත් වෙන්නේ නැහැ. ඇයි ඒ? එයා දන්නා මේ විද්‍යාව මෙන්න මේ විදිහට එකලේ. මේ විද්‍යාව කලේ මේ විදිහටයි. මේ විද්‍යාව කලේ මේ විදිහට. ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාළ විඥානය අවබෝධ කරන්න ඕනේ. එතකොට මේ විඥානයේ විද්‍යාවල් ටික අල්ල ගන්න පුළුවන් වෙන මේක මේ විදිහට හැදෙන්නේ මෙහෙමයි පවතින්නේ මේ විදිහට නැති වෙන්නේ කියලා. අන්න ඒ කෙනා තමයි ප්‍රඥාව දියුණු කරගන්න කෙනා. අන්න ඒ කෙනාට පුළුවන්කම තියෙනවා මේ පංච උපාදානස්කන්ධයේ දුක්ඛක් හැටියට දකින්න. වෙන කෙනෙකුට කරන්න බෑ ඒක. වෙන කෙනෙක් දන්නේවත් නැහැ. දැන් අපේ ජීවිතය තුළ සතර මා ධාතුන් හටගත්තු ක්‍රියාකාරීත්වයකට සම්පූර්ණයෙන්ම අපි අහු වෙලා ඉන්නවා කියලා අපි දන්නේ. ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් හටගත්තු විඳීමකට අපි අහු වෙලා ඉන්නවා කියලා අපි දන්නේ. ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් හටගත්තු සංඥාවකට අපි අහු වෙලා ඉන්නවා කියලා අපි දන්නේ. අපි කර්මයකට අහු වෙලා ඉන්නවා කියලා අපි අහලා තියෙනවා. එහෙමනේ වෙන්නේ. නමුත් අපි හිතාගෙන ඉන්න කර්ම බෝධි පූජාව කරලා නැති කරන්න පුළුවන් ඒවා. ඒ කර්ම හැදෙන කාලෙට හරක් පැටියෙක් කොට දහස් කරාම පොල් පැලයක් බාර වුණාම අඟල් දෙකේ අර තාඩු වලින් හදපු රූපෙට රූපයක් දීපු ගමන් කර්ම ඉවරයි. එහෙමනේ අපි හිතන් හිටියේ කර්මය. මේ කර්මයේ ඊට වෙනස් එකක්. මේ කර්මය හැදෙන්නේ කොහෙද? චේතනාවේ. චේතනාව තියෙන කර්ම. එතකොට කර්ම හැදෙන්නේ නැති මොහොතක්වත් නැද්ද? කර්ම හැදෙන්නේ නැති මොහොතක් තිබ්බනම් පුතඥය පිරිනුවම් පානවා. ඒ මොකද? කර්ම හැදෙන්නේ නැති මොහොත බලලා මරුණාම ඉවරද? පුතඥය පිරිනුවම් පානවා. කර්මය හැදෙන්නේ නැති මොහොතක් නැහැ. අවිද්‍යාව නැති මොහොතක් නැහැ. ඒක ක්ෂණයක් නැහැ. ක්ෂණ මාත්‍රයක් නැහැ. තිබ්බනම් ඒ වෙලාව බලලා මැරෙන්න කියන තියෙන පත් ගාලා. ඉවරයි. නෑ. දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ පවතින්නේ පංච උපාදානස්කන්ධය. දැනුවත් හෝ නොදැනුවත් හෝ සකස් වෙන්නේ පටිච්ච සමුප්පාදය යන්න තියෙන්නේ ජරා මරණ ලෝකේ. ඒ නිසා යම් කිසි කෙනෙක් මනාකොට සිහි නුවණ දියුණු කරනවා නම් මනාකොට තමන්ගේ ක්‍රියාකාරීත්වය තමන්ගේ ජීවිතය තුළ සිදුවෙන සිදුවීම නුවණින් විමසලා දකින්න පුළුවන් නම් අන්න එයා හරියට බිත්තරයේ ඇතුලේ සතෙක් මෝරනවා වගේ. බිත්තරයේ ඇතුලේ සතෙක් මෝරනවා වගේ සතා මෝරන්න බිත්තරේ පහුරු ගහනවා. කට්ට. අන්තිමට මොකද වෙන්නේ යාට? කට්ට බිඳගෙන එළියට එනවා වගේ. මෙයාට පුළුවන් මේක පහුරු ගන්න පටන් ගන්න අවිද්‍යාව නැමැති කට්ට. මොකෙන්ද පහුරු ගහන්නේ? සමතයෙන් විදර්ශනාවෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් නෝනින් ප්‍රඥාවෙන් පහුරු ගන්න පටන් ගන්නවා අවිද්‍යාව නැමැති කට්ට. අන්නෙම පහුරු ගන්න පටන් ගන්නෙ නිකන් නෙමෙයි යට හයිය ටික හැදෙනවා. චූටි පැටියට එක පාට බෑ. නමුත් මේ පැටිය ටික ඒ කටුව ඇතුළෙම හයිය තියෙන කෙනෙක් වුණොත් ඊට පස්සේ පුළුවන් කටුව හිල් කරන්න. අන්න නිදහස් වෙලා යන එක්කෙනා. ආන් ඒ විදිහට මේ පංච උපාදානස්කන්ධී ස්වરૂපය හරියට තේරුම් අරගෙන පංච උපාදානස්කන්ධේ පවතින්නේ මේ විදිහටයි කියලා තේරුම් ගන්නට අපි අපේ ප්‍රඥාව භාවිතා කරන්න ඕනේ. ප්‍රඥාව යොදවන්න ඕනේ. ප්‍රඥාව හසුරවන්න ඕනේ. අන්න එතකොට තමයි මේ ප්‍රඥාව තුලින් ජීවිතාවබෝධය ටික ඇති වෙන්නේ. මේක ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. ඉබේ බලාගෙන හිටියොත් එක දෙයක් සිද්ධ වෙයි. කයත් නොදෙනී යන්න හරි ගස්සත හැකි. හිතත් නොදෙනී යන්න හරි ගස්සත හැකි. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන අසඤ්ඤ කියලා සංඥාවක් ගන්නේ නැති ජීවිත තියෙනවා. සංඥාවක් ගන්නෙ නැහැ. සමාධිය දිනු කළා එයා කල්පනා කරනවා මේ ගැටලුව තියෙන්නේ හිතේ. හිතයි කයයි තියෙන එකයි ප්‍රශ්නේ. අන්න එයා ප්‍රශ්නේ පැටලව ගත්තා. ප්‍රශ්නේ හිතයි කයයි තියෙන එක නෙමෙයි. මොකද්ද ප්‍රශ්නේ? හිතයි කයයි දිහා අවිද්‍යාවෙන් බලලා තෘෂ්ණාව ඇතිවීම ප්‍රශ්නේ. ප්‍රශ්නේ පැටලව ගන්නවා එයා.
එහෙම නැත්නම් පටලව ගන්නවා පංච උපාදානස්කන්ධයේ තියෙන එකයි ප්‍රශ්නේ කියලා. පංච උපාදානස්කන්ධයේ තියෙන එක නෙමෙයි ප්‍රශ්නේ. පංච උපාදානස්කන්ධය යලි යලි පැවැත්මක් පිණිස සකස් වෙන එකයි ප්‍රශ්නේ. අන්නේ විදිහට ප්‍රශ්නේ නිරවුල් කරගන්න ඕනේ. නිරවුල් කරගත්තේ නැත්නම් බෑ. ඔන්න ඉතින් සිතයි කයයි ප්‍රශ්නේ කරගත්ත එක්කෙනා භාවනා කරන කය නොදෙන ගියා. හිතන මේ හිත මේ කිහිල් මලත් එපා. ඊටසොන්න හිතත් නොදෙන ගියා. දැන් සතුටුයි යාට. බැලුවට පස්සේ මොකද වෙලා තියෙන්නේ? හිත නොදැනීම තුල කය නොදැනීම තුල තෘෂ්ණාව වඩලා. අන්තිමට ගිහින් උපදිනවා හිතක් දන්නේ නැති කයක් දන්නේ නැති ලෝකෙක. ඒක සීමා සහිතයි. මොකද මේ කර්මය කියන එක සීමා සහිත එකක්. ඒ කර්මයේ සීමා සහිත කාලයක් තිබිලා ඊට පස්සේ ඒක නැති වෙලා යනවා. එතකොට මේ ලෝකයා කාලයක් ඉදුනේ ඒක. ඊට පස්සේ ඉවර වෙච්ච ගමන් එයාට ආයෙමත් දැනෙන්න ගන්නවා. ආයෙ කොයි හරි ඉපදිලා. ආන්හිම තමයි මේ සංසාරේ දිගින් දිගට යන්නේ. හරියටම ඇත්ත අල්ලගන්න බැරුව. ඉතින් ඒ නිසා නුවණ තියෙන කෙනා දන්නවා පංච උපාදානස්කන්ධේ දුක. පංච උපාදානස්කන්ධي හදන්න තව හේතුවක් තියෙනවා. මොකද්ද? තෘෂ්ණාව. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ හරි ලස්සන තෝරපු තාලේ පොළොවක් කියලා කිව්ව මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර හතර පොළොව. පැලය කියලා කිව්වා විඥානේ. ඒතර මේ දෙකටම දාන්නත් පුළුවන් ඕන නොදාන්නත් පුළුවන්. මොකද්ද? වතුර, තෘෂ්ණාව. බලන්න ඒක ලස්සට වෙන් කරේ පැටිට. රූප, වේදනා, සංඥා, සංකාර වලට වතුර කියලා දැම්මේ නැහැ. තෘෂ්ණාවට දැම්මේ වතුර කියලා. ඒ උපමාවක්වත් උන්වහන්සේගේ යා මෙහා වෙන්නේ නැහැ. උපමාවකවත් අවුලක් නැහැ. ඕක මේ විදිහට නෙමෙයි කියන්න තිබුණේ මේ විදිහටයි කියලා අපිට සකස් කරන්න දෙයක් නැහැ. අන්න ඒකයි උන්වහන්සේගේ සම්බුද්ධත්වය කියන්නේ. ඒ නිසා ඒ උපමාව හරියට තේරුම් ගත්තොත් ධර්මය හරියට තේරුම් ගන්න පුළුවන්. නමුත් ඒකට හරි නුවණක් තියෙන්න ඕනේ. නුවණ නැත්තම් කරන්න බෑ. මේ වගේ. දැන් බුදුරජාණන් වහන්සේ උපමා කළා ධර්මය අවබෝධ කරගන්න බැරි එක්කිනා කවුරු වගේද? හැන්දක් වගේ කිව්වා. හැන්දට තේරෙන්නේ හොද්දක රස. ධර්මය අවබෝධ කරගන්න පුළුවන් එක්කිනා කවුරු වගේද? දිවක් වගේ. මම ඔක පොතක ලිව්වා. ධර්මය අවබෝධ කරගන්න පුළුවන් එක්කිනා දිවක් වගේ කියලා. මේකට මේ බලපු එක්කෙනෙක් කැමති වුණේ නැහැ. මෙන්න මට දිව ගැන ලියුමක් කියවනවා. ලොකු ලියුමක් කියවන දිව ගැන විස්තර කරලා. උපමාවක් කිව්වට පස්සේ ඒ උපමාවෙන් කියපු දේ මොකද්ද කියලා තේරුම් ගන්න නැතු යන්න කියන්නේ වෙන පැත්තක උතුරට යන්න කියන්නේ යන්නේ දකුණට. ආන්න පටලව ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එහෙම පටලන එකක් නෙමෙයි. මේක අපි තේරුම් ගන්න ඕන එකක්. දැන් බලන්න උන්වහන්සේ බීජ ගැන සාපින්තුනි අපි නිම විදියට තේරුම් ගන්න ඕනේ. මොකද්ද අපිට අවබෝධ වෙච්ච නැති නිසයි මේ ජීවිතේ මෙච්චර කල් අපි යන්නේ. යම් දවසක මේ ජීවිතය අවබෝධ කරනවාද? අපි තේරුම් ගන්නවා. මේ ජීවිතය අවබෝධ කරගන්න වයසක් ඕනේද? ගොඩක්. නෑ. මං අඳුරන දරුවෙක් ඉන්නවා යාට වයස 7යි. චූටි දුවක්. මගේ පොත් ඔක්කොම කියවනවා. වයස 7යි දුවට. දුව කියනවා අපටත් තේරෙනවන්නේ මේවා. අපටත් තේරෙනවන්නේ මේවා කිය අර වයස 7 ළමයා කියවනවා මේ පොත් ඔක්කොම. අන්න එතකොට බලන්න අපිට පැහැදිලිව පේනවා පුද්ගලයෙකුගේ වයස දිහා බලලා, පුද්ගලයෙකුගේ රූප දිහා බලලා, තරාතිරම දිහා බලලා එයාගේ ඥානෙ මනින්න බෑ. ඒක තියෙන තනිකරම එයා තුල. ඒක ලෝකේ කාටවත් පේන එකක් නෙවෙයි. ඒ නිසා තමන් විසින් තමන්ගේ දියුණුව තමන් විසින් හරි ගස්ස ගන්න ඕනේ. තමන් විසින් තමන්ගේ ඥාණය ලබා ගන්න ඕනේ. තමන් දියුණු කර ගන්න ඕනේ. දැන් බලන්න මේ අපිට පුළුවන් වුණොත් මේ ජීවිතේදී පුළුවන් වේ යුතුයි. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මය දැන් අපි අහනවා. අපි පුරුදු කරනවා. අපි කල්පනා කරනවා. අපි හිතනවා. අපි නුවණ මෙහෙවනවා. අපි සාකච්ඡා කරනවා. හැබැයි අපිට තියෙන්න ඕනේ ඒක සැක නැතුව. දැන් මෙන්න මෙතන ප්‍රශ්න ගොඩාක් තියෙනවා. මේ අපි දැන් විවේක කාලයේ ප්‍රශ්න කතා කරනවානේ. ඒ ප්‍රශ්න වල වැඩිපුර තියෙන්නේ විචිකිච්ඡාව. සැකේ. සැක රහිත වීම පිණිසයි අපි යන්නේ.
නමුත් සැකසහගත පුද්ගලයා ප්‍රශ්න විචිකිච්ඡාව තියෙන පුද්ගලයා ප්‍රශ්නයක් හැදුවා කියමු. ඔන්න දැන් යාට ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා අපි. මොකද වෙන්නේ? නෑ ඒ උත්තරය අරගෙන ඒකෙන් තව ප්‍රශ්නයක් හදනවා යා. ඊට පස්සේ ඒකට අපි උත්තරයක් දෙනවා. දුන්නාම ඒ උත්තරෙන් තව ප්‍රශ්නයක් හදනවා. ඒ මොකද හේතුව? සැකේ නිසා එයා පිළිතුරු වලින් සෑහීමකටපත් වෙන්නේ නැහැ. සෑහීමකටපත් වෙන්න නම් ශ්‍රද්ධාව ඕනේ. ශ්‍රද්ධාව ඕනේ ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳ Tamanට යම්කිසි වැටහීමක් තියෙන්න ඕනේ. අන්න එයා ප්‍රශ්නේ අහලා අවබෝධ කරගෙන එතනින් නවතිනවා. නවතිලා එයාගේ ප්‍රශ්න ඉවරයි. දැන් එයාට තියෙන්නේ අවබෝධ කරගන්න දෙයක්. අන්න ඒ කෙනා තමයි මේ ධර්මය අල්ලගන්නේ. එතකොට බලන්න අමාරු නැද්ද? ඇයි අරක කොහොමද මේක කොහොමද කී ප්‍රශ්න අහන එක නෙමෙයි මේකේ තියෙන්නේ. මේකේ තියෙන අහනදී අවබෝධ කරගන්න එක. අපිට කොහොම හරි වමනා කරන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යන්නයි ඕන කරන්නේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ මේ සාමාන්‍යයෙන් වාද විවාද කරන්න ධර්මයේ අල්ලනවා කියන එක උන්වහන්සේ උපමා කළේ මොකේද? භයානක සර්පේකුගේ නැට්ටින් අල්ලනවා වගේ කියලා. ඒ මොකද හේතුව? ඊට පස්සේ ධර්මයේ මූලික කාර්ය සිද්ධ වෙන්නේ නැහැ. ඒ ධර්මයෙන් කළා දෙන්නේ මොකද්ද? අවබෝධ කළ යුතු දුක අවබෝධ කිරීම. ප්‍රහාණ කළ යුතු හේතුව ප්‍රහාණය කිරීම. සාක්ෂාත් කළ යුතු නිරෝධය සාක්ෂාත් කිරීම. වැඩි යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය ඕක තමයි ධර්මයෙන් කළා දෙන්නේ. අන්න ඒ කරා යන්නේ නැතු යනවා. ඊට පස්සේ මොකද කරන්නේ? වාද ගොඩාක් ඇවිල්ලා අතරමං වෙලා යනවා. දැන් බුද්ධ දේශනාවක් තමන්ගේ ධර්මයට තමන්ගේ ජීවිතයට මාර්ගෝපදේශකයේ හැටියට ගත්තාම බුද්ධ දේශනාවක්. ඒ බුද්ධ දේශනාවත් අපි ගන්න අවබෝධ කිරීම පිණිස නම් අපි අලුත් අර්ථකථන දාන්න නැත්නම් කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. එයා ටිකෙන් ටික අවබෝධය කරා යනවා. පුතත්ජන එක්කිනා ඒකෙන් මිදලා සද්ධානුසාරී වෙනවා. සද්ධානුසාරී එක්කිනා ධම්මානුසාරී වෙනවා. ධම්මානුසාරී එක්කිනා සෝතාපන්න වෙනවා. සෝතාපන්න වෙච්ච එක්කිනා සකදාගාමි මාර්ගයට පැමිණෙනවා. සකදාගාමි මාර්ගයට පැමිණිච්ච එක්කිනා සකදාගාමි ඵලයටපත් වෙනවා. සකදාගාමි ඵලයටපත් වෙච්ච එක්කිනා අනාගාමි මාර්ගයට පැමිණෙනවා. අනාගාමි මාර්ගයට පැමිණෙච්ච එක්කිනා අනාගාමි ඵලයටපත් වෙනවා. අනාගාමි ඵලයටපත් වෙච්ච එක්කිනා අරහත් මාර්ගයට පැමිණෙනවා. අරහත් මාර්ගයට පැමිණිච්ච එක්කිනා අරහත් ඵලයටපත් වෙනවා. අරහත් ඵලයටපත් වෙච්ච එක්කිනා පිරිනම් පානවා. අන්න එහෙම වැඩපිළිවෙලක් මේකේ තියෙන්නේ. එහෙම නැතු මේකේ වෙනත් කිසිම බාහිර ඝන දෙනුවක් වෙන කිසිම දෙයක් නැහැ. ඒ කරා යන්න තමයි මේක තියෙන්නේ. ඉතින් ඒ නිසා පැහැදීම ඇති කර ගන්න ඕනේ අන්නේ වැඩපිළිවෙල ගැන. පැහැදීම ඇති කර ගන්න ඕනේ. පැහැදීම තුල තමයි මේ ධර්මයේ දියුණුවක් තියෙන්නේ. අපි ගත්තොත් ශ්‍රද්ධාවන්ත කෙනාමයි මේ ධර්මයේ ඉස්සරහට යන්නේ. ශ්‍රද්ධාව නැති කෙනා ඉස්සරහට යන්නේ නැහැ. ශ්‍රද්ධාව නැතිකම කොච්චර හානියක්ද කියන්නේ පැවිදි අය ගැන තියෙනවා. මේ බුද්ධ දේශනාවක සඳහන් වෙලා විනය පිටකේ පැවිදි වෙච්ච කෙනෙක් බුදුරජාණන් වහන්සේට අගුණ කිව්වොත්, ධර්මයේ අගුණ කිව්වොත්, ශ්‍රාවක සංගරෝණේ අගුණ කිව්වොත්, ඒවට හානි කළොත්, ඒ කියන්නේ ඒවට හානි වුණ ආකාරයට කියන්න කරන්න ගත්තොත්, එයාම සිවුරු ඇරලා යවන්න කියනවා. ඒක තමයි කියන්නේ එයාට කරන්න තියෙන යහපත. බලන්න එතකොට මේ ශ්‍රද්ධාව කියන එක කොයි තරම් මේ ජීවිතවලට බලපානවද කියලා. මුල්ම කාලේ ස්වාමින් වහන්සේලාට පැවිදි ලබා දීමේදී තිසරණේ විතරයි කතා කරන්නේ. දැන් මා හිසරවල් බෑවට පස්සේ වැන්දට පස්සේ එයාට කියනවා තිසරණේ දැන් කියන්න කියලා. ඉතින් එයා බුද්ධං සරණං ධම්මං සරණං සංඝං සරණං තුන් පාරක් කිව්වම පැවිද්ද පිහිටියා. උපසම්පදාවත් එච්චරයි. දැන් ඒක අපි බාල්දු කරලා දාලා අන්න බලන්න වෙච්ච දේ ඔක්කොම අනිත් පැත්තට හැරුණා. ඊට පස්සේ ඒ ජනතාව විසින් තමයි ශාසනය අතුරුදහන් කරලා දාන්නේ. නමුත් එහෙම කරන්නේ නැහැ. නියම විදියට තුන් සරණේ ආර්ථය ලබා ගත්තොත්. ඒ නිසා මේ පින්වතුන් දැන් අද ඉගෙන ගත්ත හවස බීජ සූත්‍රය. මේ පළවෙන විඥාණය මහා පොළොව නැමැති රූප වේදනා සංඥා සංඛාර තුල තෘෂ්ණාවෙන්
තෙත් වෙවි පැලවෙන විඥානයත් මේ මහ පොළොවත් මේ වතුරත් සියල්ලම ප්‍රහාණය කිරීම පිණිස උතුම් චතුරාර්ය සත්‍යම අවබෝධ වීම පිණිස අපටද මේ ධර්මයේ උපකාර වේවා සාදු සාදු සාදු